ආදරණීය දරුවනේ ජීව විද්‍යාව 9 වන ඒකකයේ ශුද්ධ ජීව විද්‍යාවේ 5 වන පාඩම් මාලාව සමගයි ඔබ මේ එක්වන්නේ. අපි මේ 5 වන පාඩම් මාලාවේ පළමු පරිච්ඡේද 3න් සිද්ධාන්තමය කරුණු පිළිබඳව ඔබව දැනුවත් කළා. පළවෙනි පරිච්ඡේදය තුලදී පානීය ජලය පිළිබඳවත්, දෙවන පරිච්ඡේදය තුලදී අපජලය පීරියම් කිරීම පිළිබඳවත්, තුන්වන පරිච්ඡේදය තුලදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳවත් සාකච්ඡා කළා. එතකොට සිද්ධාන්ත කරුණු සියල්ල උගන්වලා අවසන්. දැන් මේ පරිච්ඡේදය තුලින් සිද්ධ කරන්නේ මේ පාඩමට අදාළ වන ප්‍රශ්නාවලිය සාකච්ඡා කිරීම. ඔබ දන්නවා අපි සෑම පාඩමකටම අදාළව ප්‍රශ්නාවලියක් සාකච්ඡා කරනවා. එතකොට මේ උගන්වපු සිද්ධාන්තමය කරුණු තවත් වරක් තවදුරටත් පුනරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අපේ පාඩම් මාලාව සතු වෙනවා. ඉතින් එහෙමනම් දරුවනේ අපි ප්‍රශ්න මාලාවට යොමු වෙමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ. උල්පත් සහ ගැඹුරු ලිංවල ජලයේ ගුණාත්මක භාවය ඉහළ වීමට හේතුව කුමක්ද? උල්පත් සහ ගැඹුරු ලිංවල ජලයේ ගුණාත්මක භාවය ඉහළ අගයක පවතින හේතුව මොකක්ද? මේකට හේතුව තමයි විශේෂයෙන්ම ගැඹුරු පාංශු ස්තර හරහා ජලය ගලාගෙන යනකොට ඒ ජලයේ ඉන්න ශුද්ධ ජීවීන්ව යම්කිසි ආකාරයක පෙරීමකට ලක් වෙනවා. ඒ නිසා භූගත ජලයට මේ පස මතු පිට ඉඳලා පැමිණෙන ජලය භූගත ජලයට එකතු වෙලා ඒවා ගැඹුරු ලිං වලට එහෙම නැත්නම් ජල උල්පත් වලට එකතු වෙනකොට ඒ ජලයේ ශුද්ධ ජීවීන් නොමැති තරම් විශාල ශුද්ධ ජීවීන් ප්‍රමාණයක් පෙරීමකට ලක් වෙනවා. ඒ නිසා ඒ ජලයේ ගුණාත්මක භාවය ගොඩක් වැඩි. ඉතින් මේක තමයි පිළිතුර. අපිට ලියන්න පුළුවන් පිළිතුර අපි ලියමු. ගැඹුරු පාංශු ස්තර හරහා ගැඹුරු පාංශු ස්තර හරහා ජලය ගලා යාමේදී ශුද්ධ ජීවීන් පෙරීමකට ලක්වන බැවිනි. ඒකයි හේතුව. උල්පත් සහ ගැඹුරු ලිං වල ජලයේ ගුණාත්මක භාවය ඉහළ වෙන්න හේතුව තමයි ගැඹුරු පාංශු ස්තර හරහා ජලය ගලාගෙන යනකොට ශුද්ධ ජීවීන්ගේ පෙරීමකට භාජනය වන නිසා. හරි. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. බලන්න. ජලයෙන් පැතිරෙන රෝග සඳහා නිදසුන් දක්වන්න. ජලයෙන් පැතිරෙන රෝග සඳහා නිදසුන්. මොනවද නිදසුන්? එකක් තමයි දරුවනේ උණ සන්නිපාතය මේ ජලයෙන් පැතිරෙන රෝගයක්. අතිසාරයේ ජලයෙන් පැතිරෙන රෝගයක්. ඒ වගේම කොලරාව කියන්නේ ජලයෙන් පැතිරෙන රෝගයක්. මීට අමතරව පැරාටයිෆොයිඩ් උණ, ඒ වගේම ගැස්ට්‍රෝ එන්ටරයිටිස් වගේ රෝගත් ජලයෙන් පැතිරෙන රෝග විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් අපි ඒ රෝගවල නම් ලියමු. අපෙන් අහලා නැහැ මේ රෝග ඇති කරන රෝග කාරකයා කවුද කියලා. එහෙම ඇහුවනම් අපිට රෝග කාරකයාගේ නමත් ලියන්න තිබ්බා. නමුත් මෙතන මේ ප්‍රශ්نين විමසන්නේ රෝගවල නම් විතරයි. ඒ නිසා මේ නම් ටික ලිවීම ප්‍රමාණවත්. දැන් උණ සන්නිපාතය. මේ උණ සන්නිපාතය ඇති කරන්නේ සැල්මොනෙල්ලා ටයිෆි කියන බැක්ටීරියාව. අතිසාරය ඇති කරන බැක්ටීරියා ගණය තමයි ශිගෙල්ලා. කොලරාව ඇති කරන්නේ විබ්‍රියෝ කොලර කියන බැක්ටීරියා විශේෂය. කොලරාව. මීට අමතරව පැරා ටයිෆොයිඩ් උණ. මේ පැරාටයිෆොයිඩ් උණ ඇති කරන්න දරුවනේ සැල්මොනෙල්ලා පැරාටයිෆි කියන බැක්ටීරියාව. ඒ වගේම ආහාර මාර්ගයේ ආශ්‍රිත රෝගාබාධයක් තියෙනවා ගැස්ට්‍රෝ එන්ටරයිටිස්. ගැස්ට්‍රෝ එන්ටරයිටිස් මේක ජලයෙන් පැතිරෙන රෝගයක්. ඉතින් ඒ අනුව ජලයෙන් පැතිරෙන රෝගවලට නිදසුන් විදිහට අපිට සලකන්න පුළුවන් උණ සන්නිපාතය, අතිසාරය, කොලරාව, ගැස්ට්‍රෝ එන්ටරයිටිස්, ඒ වගේම පැරාටයිෆොයිඩ් උණ කියන රෝග. එමුන අපිට තුන්වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. ඇල්ගී අතිගහණය යනු කුමක්ද? දරුවනේ මිරිදිය ජලාශවලට එහෙම නැත්නම් වැව් වලට ඔය කෘෂිකාර්මික පොහොර සහ මේ ගෘහාශ්‍රිතව නිකුත් කරන ශාලක වර්ග මේවා එකතු වීම නිසා මේ රසායනික ද්‍රව්‍ය මගින් ජලාශවලට වැව් වලට එකතු වෙනවා නයිට්‍රේට් සහ ෆොස්ෆේට් කියන අයන දෙක. මේ නයිට්‍රේට් සහ ෆොස්ෆේට් කියන අයන අධික වශයෙන් එකතු වීමෙන් ඒ ජලාශයේ නැත්නම් ඒ වැවේ සයනොබැක්ටීරියා සහ ඇල්ගී
අධිකව වර්ධනය වීමේ තත්ත්වය තමයි අපි කියන්නේ ඇල්ගී අතිගහණය කියලා. ඇල්ගී අතිගහණය. ඒක හරිම සරල දෙයක්. පාඩම් කරගන්නත් ලේසි. මොකද්ද ඇල්ගී අතිගහණය කියන්නේ? නයිට්‍රේට් පොස්පේට් ජලාශවලට අධිකව එක්වීම නිසා ජලාශවල ඉන්න සයනොබැක්ටීරියාවන් ඒ වගේම ඇල්ගී ජීවීන්ගේ වර්ධනය අධිකව සිදුවීම තමයි ඇල්ගී අතිගහණය කියලා අදහස් කරන්නේ. හරි. අපි එහෙමනම් පිළිතුර ලියමු. මිරිදිය ජලාශවලට අධික ලෙස නයිට්‍රේට් පොස්පේට්. දැන් ඔබට පුළුවන් මේව රසායනික සංකේත ඇසුරින් ලියන්නත් පුළුවන්. මම වචනෙන් ලියනවා. මිරිදිය ජලාශවලට අධික ලෙස නයිට්‍රේට් පොස්පේට් එක්වීම නිසා ජලාශයේ සයනොබැක්ටීරියා හා ඇල්ගී වල වර්ධනය අධික වීම. ඒක තමයි ඇල්ගී අතිගහණය කියන්නේ. මිරිදිය ජලාශවලට අධික ලෙස නයිට්‍රේට් පොස්පේට් එක්වීම නිසා ඒ මිරිදිය ජලාශවල සයනොබැක්ටීරියා සහ ඇල්ගී ගහණය අධිකව වර්ධනය වීම නැත්නම් ඇල්ගී ගහණය වර්ධනය අධික වීම තමයි අපි කියන්නේ ඇල්ගී අතිගහණය කියලා. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ මේ ජල සාම්පල් වල නාගරික ජල සම්පාදන ඒකකවල ජල සාම්පලවල දිනපතාම ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් සඳහා ඒ ජල සාම්පල් පරීක්ෂා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රශ්නේ කියනවා ජල සාම්පල් ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් සඳහා නිතිපතා කියන්නේ හැමදාම පරීක්ෂා කිරීම ප්‍රැක්ටිකල් නැහැ, ප්‍රායෝගික නැහැ. මේකට හේතු මොනවද? හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දරුවනේ වසංගත තත්වයකදී ඇරෙන්න සාමාන්‍ය අවස්ථාවකදී අර ව්‍යාධිජනක බැක්ටීරියා ජලයේ ඉන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම හිටියොත් ඊටා සුළු සංඛ්‍යාවලින් තමයි ඉන්නේ. ජලයේ නොමැති වීම හෝ ඊටා සුළු සංඛ්‍යාවලින් ජලය තුල දකින්න ලැබෙන එක තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් පළවෙනි කාරණාව තමයි වසංගත තත්වයකදී හැර සාමාන්‍ය අවස්ථාවලදී මේ ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් ජලයේ නොසිටීම හෝ ඊටා සුළු සංඛ්‍යාවලින් පැවතීම. පළවෙනි හේතුව ඒක. වසංගත තත්වයකදී හැර සාමාන්‍ය අවස්ථාවලදී වසංගත තත්වයකදී හැර සාමාන්‍ය අවස්ථාවලදී ජලයේ ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් නොසිටීම හෝ ඉතා අඩු සංඛ්‍යාවලින් පැවතීම. දෙවැනි කාරණාව තමයි දරුවනේ දැන් මේ ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන්ව පරීක්ෂා කරන්නත් ඒ වගේම ඔවුන්ව අනාවරණය කරගන්න මේ ප්‍රතිඵල ලබා ගන්න සාපේක්ෂව වැඩි කාලයක් ගත වෙනවා, දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒතොර ඒ ප්‍රතිඵල ටික එනකන් අපිට බෑ වතුර ටික ජනතාවට බෙදන්න නැතුව ඉන්න බෑ. වතුර නවත්තගෙන ඉන්න බෑ. අනිවාර්යයෙන් මේ ජලය සපයන්න ඕනේ. ඒ නිසා ව්‍යාධිජනකයන්ව පරීක්ෂා කිරීමටත් ඔවුන්ව අනාවරණය කර ගැනීමටත් දීර්ඝ කාලයක් ගත වෙන නිසා ව්‍යාධිජනකයන් ජල සාම්පල් වල ඉන්නවද නැද්ද කියලා දිනපතා නිතිපතා පරීක්ෂා කිරීම ප්‍රායෝගික නැහැ. ඒක තමයි දෙවැනි හේතුව. මොවුන්ව පරීක්ෂා කිරීම හා අනාවරණය කර ගැනීමට දීර්ඝ කාලයක්
ගතවීම දීර්ඝ කාලයක් ගතවීම. අපි පස්වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. සූචක ජීවීන්ගේ ප්‍රධාන නිර්ණායකය කුමක්ද? දැන් අපි දන්නවා ව්‍යාධි ජනකයන් සඳහා දිනපතාම ජල සාම්පල් පරීක්ෂා කිරීම ප්‍රායෝගික නැති නිසා ඒ වෙනුවට විකල්පයක් අනුගමනය කරනවා. ඒ මොකද්ද? විශේෂයෙන්ම මිනිසාගේ මහාන්ත්‍රයේ මල ද්‍රව්‍යවල නිරන්තරයෙන්ම විශාල සංඛ්‍යාවලින් පවතින බැක්ටීරියා කාණ්ඩයක් ඉන්නවා, කොලිෆෝම් බැක්ටීරියා. ඔවුන්ව තමයි මේ සූචක ජීවීන් කියලා හඳුන්වන්නේ. දැන් කොලිෆෝම් බැක්ටීරියාවන් ස්වභාවිකව දකින්න පුළුවන් මිනිසාගේ මහාන්ත්‍රය තුල. ඒතකොට මහාන්ත්‍රය තුල ඉන්න කොලිෆෝම් බැක්ටීරියාවක් අපි පරීක්ෂා කරන ජල සාම්පලයක හිටියොත් ඒකෙන් අපිට ලබා දෙන පණිවිඩය මොකද්ද? මිනිස් මල ද්‍රව්‍ය අර පානීය ජලයට මිශ්‍ර වෙලා කියන එක. මොකද මහාන්ත්‍රයේ ඉන්න කෙනෙක් පානීය ජලයේ ඉන්න නම් මහාන්ත්‍රයෙන් නිෂ්පාදනය වෙලා ඉවත් වෙන දෙයක් පානීය ජලයට එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මල ද්‍රව්‍ය එකතු වෙන්න ඕනේ. එහෙමනම් අපිට එතනින් ගන්න පුළුවන් නිගමනය කරන්න පුළුවන් නැත්නම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මිනිස් මල එකතු වෙලා නම් තියෙන්නේ මිනිස් මල හරහා පැතිරෙන භයානක ව්‍යාධි ජනකයින් පවා මේ ජලයේ සිටිය හැකි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කරන්නේ මේ පානීය ජලයේ ව්‍යාධි ජනකයෝ ඉන්නවද නැද්ද කියලා හොයලා බලන එක වෙනුවට මේ සූචක ජීවියාව නැත්නම් මේ දර්ශක ජීවියාව ඉන්නවද නැද්ද කියලා හොයලා බැලීම තමයි කරන්නේ. ඒක වඩාත් පහසුයි. ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ මේ තොරතුරු අනාවරණය කරගන්න. ඒ නිසා දිනපතාම නිතිපතාම මේ වැඩේ කරන්න පුළුවන්. ඒ අනුව මේ සූචක ජීවියාගේ ප්‍රධානම නිර්ණායකය නැත්නම් මේ ප්‍රධානම සුදුසුකම තමයි මිනිස් මල ද්‍රව්‍යවල නිරතුරුවම විශාල සංඛ්‍යාවලින් පැවතීම අඩංගු වීම. හරි. අපිට ලියන්න පුළුවන් මිනිස් මල ද්‍රව්‍යවල නිරතුරුවම විශාල සංඛ්‍යාවලින් අඩංගු වීම. ඒක තමයි සූචක ජීවීන්ගේ ප්‍රධාන නිර්ණායකය වෙන්නේ. දරුවනේ අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. ජලයේ ගුණාත්මය පරීක්ෂා කිරීමට යොදා ගන්න මේ සූචක ජීවියා කවුද? දැන් අපි දන්නවා මේ සූචක ජීවීන් තමයි කොලිෆෝම් බැක්ටීරියා. කවුද? කොලිෆෝම් බැක්ටීරියා. එවනම් ලියමු පිළිතුර. කොලිෆෝම් බැක්ටීරියා. කොලිෆෝම් බැක්ටීරියා. 7 වෙනි ප්‍රශ්නයට යමු. ඔන්න හොඳ ප්‍රශ්නයක්. කොලිෆෝම් බැක්ටීරියා වල ලක්ෂණ මොනවද? දරුවනේ කොලිෆෝම් බැක්ටීරියා වල ප්‍රධාන ලක්ෂණ 5ක් තියෙනවා. මේ 5 හොඳටම දැනගන්න ඕනේ. එකක් තමයි කොලිෆෝම් බැක්ටීරියාවන්ගේ හැඩය ගත්තොත් මොවුන්ගේ හැඩේ යෂ්ටි හැඩයක් තියෙන්නේ. දණ්ඩාකාර නැත්නම් යෂ්ටි හැඩයක්. ඒ වගේම බැක්ටීරියා වර්ගීකරණයක් තියෙනවා ග්‍රෑම් ධන සහ ග්‍රෑම් ඍණ කියලා. කොලිෆෝම් බැක්ටීරියා ඉති වෙන්නේ ග්‍රෑම් ඍණ කියන බැක්ටීරියා කාණ්ඩයට. ග්‍රෑම් ඍණ. දැන් මොවුන්ගේ ශ්වසන ක්‍රමය සැලකුවොත් මේ අය ස්වායු හෝ වෛකල්පිත නිර්වායු. දැන් ඔබ දන්නවා වෛකල්පිත නිර්වායු කියන්නේ ස්වභාවිකවම ස්වායු තත්ත්වයටතේ ජීවත් වන අවශ්‍ය විට නිර්වායු පරිසරවල පවා ජීවත් වෙන්න පුළුවන් සමාජිකයන්. වෛකල්පිත නිර්වායු කියන්නේ. ඒ වගේම දැන් මේ අයගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ අන්තක් බීජාණු නොසෑදීම. දැන් අන්තක් බීජාණු හදන්නේ විශේෂම ව්‍යාධි ජනක සමාජිකයෝ. දැන් මේගොල්ලන් අන්තක් බීජාණු හදන්නේ නැත්නම් ඒ කියන්නේ මේගොල්ලෝ ඇත්තටම ව්‍යාධි ජනකයෝ නෙමෙයි. හරි? ඊළඟට වැදගත්ම කාරණාව තමයි සෙල්සියස් 35 කියන උෂ්ණත්වයේදී ලැක්ටෝස් මාධ්‍යයක් පැසීමට ලක් කරලා ලැක්ටෝස් කියන මාධ්‍ය නැත්නම් උපස්තරය පැසීමට ලක් කරලා පැය 48ක් තුල අවර්ණ වායුවක් මුදා හරිනවා. ඒ අවර්ණ වායුව අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියලා. ඒක අපිට දකින්නකොට පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ මේ කාබන් ඩයොක්සයිඩ් කියලා. නමුත් පරීක්ෂණ කරලා බලලා හොයාගෙන තියෙනවා මේ පිට වෙන අවර්ණ වායුව කාබන් ඩයොක්සයිඩ් කියලා. ප්‍රධාන වශයෙන්ම CO2 තමයි පිට වෙන්නේ. ඒතර ඔන්න ඔය ලක්ෂණ 5 ලියන්න ඕනේ. මොනවද? යෂ්ටි හැඩති, ඊළඟට ග්‍රෑම් ඍණ බැක්ටීරියා, ඊළඟට ස්වායු හෝ වෛකල්පිත නිර්වායුක ජීවීන්, ඊළඟට ලැක්ටෝස් පැසීම සිදු කරනවා සෙල්සියස් 35ක වගේ උෂ්ණත්වයකදී. ලැක්ටෝස් පැසීම සිදු කරලා පැය 48ක් තුල අවර්ණ වායුවක් ලෙස CO2 මුදා හරිනවා. ඒ වගේම අන්තක් බීජාණු සාදන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කාරණා ටික අපි පිළිතුරට එකතු කරමු. පළවෙනි කාරණාව තමයි යෂ්ටි හැඩති.
යෂ්ටි හැඩතියි. දෙවනි කාරණාව ග්‍රෑම් ඍණ බැක්ටීරියාවේ. ග්‍රෑම් ඍණ බැක්ටීරියාවේ. ඊළඟට අන්තක් බීජාණු නොසාදයි. අන්තක් බීජාණු නොසාදයි. ඊළාට ස්වායු හෝ වෛකල්පිත නිර්වායු ජීවීන් වේ. දැන් පස්වෙනි කාරණාවත් අපිට මෙතනින් ලියන්න පුළුවන්. ඒ තමයි අර සෙල්සියස් 35ක වගේ උෂ්ණත්වයකදී ලැක්ටෝස් පැසීම සිදු කරලා පැය 48ක් තුල අවර්ණ වායු පිට කරනවා. අපි ඒක ලියමු පස්වෙනි කාරණාවට. සෙල්සියස් අංශක 35 දී ලැක්ටෝස් පැසීම සිදු කර පැය 48ක් තුල අවර්ණ වායු වරහන් ඇතුලේ CO2 නිදහස් කරයි. right. එතකොට මෙන්න මේ ටික තියෙන්න ඕනේ දරුවෝ. කොලිෆෝම් බැක්ටීරියාවන්ගේ ලක්ෂණ යටතේ යෂ්ටි හැඩති, ග්‍රෑම් ඍණ බැක්ටීරියා, අන්තක් බීජාණු නොසාදයි, ඒ වගේම ස්වායු හෝ වෛකල්පිත නිර්වායු, සෙල්සියස් අංශක 35 දී ලැක්ටෝස් පැසීම සිදු කරලා පැය 48ක් තුල අවර්ණ වායු නිදහස් කරනවා. ඒ වගේ මීට අමතරව ඔබ දැනගත යුතුයි කොලිෆෝම් බැක්ටීරියා කියන්නේ ව්‍යාධිජනක බැක්ටීරියාවක් නෙමෙයි. මේගොල්ලන් කිසිම වෙලාවක ව්‍යාධිජනක ජීවීන් විදිහට හැසිරෙන්නේ නැහැ. ඒ වගේම කොලිෆෝම් බැක්ටීරියාවන් මිනිස් මහාන්ත්‍රය තුල ස්වභාවිකව දකින්න ලැබෙනවා වගේම විශේෂයෙන්ම පස් සාම්පල් වලත් ශාකවලත් දකින්න පුළුවන්. හැබැයි පස් සාම්පල් සහ ශාකවල ඉන්න කොලිෆෝම් බැක්ටීරියාවන්ට වඩා මේ මල ද්‍රව්‍ය වල නැත්තම් මහාන්ත්‍රය තුල ඉන්න කොලිෆෝම් බැක්ටීරියා වෙනස්. ඒ අයව විවිධ පරීක්ෂණ වලින් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් පවා තියෙන බව මතක තබා ගන්න ඕනේ. හරි. ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. ජලය පිරිසිදු කිරීම යනු කුමක්ද? දරුවනේ ජලය පිරිසිදු කිරීම කියලා අදහස් කරන්නේ ජලය ජීවාණුහරණය කිරීම නෙමෙයි. ජලය පිරිසිදු කිරීම කියලා අදහස් කරන්නේ ජලයෙන් රෝගකාරක ශුද්ධ ජීවීන් තොර කිරීම. රෝගකාරක ශුද්ධ ජීවීන් තොර කිරීම, ඉවත් කිරීම තමයි ජලය පිරිසිදු කිරීම කියලා අදහස් කරන්නේ. මම ලියන්නම්. ජලය පිරිසිදු කිරීම යනු ජලය ජීවාණුහරණය නොව ජලය ජීවාණුහරණය නොව ජලය රෝගකාරක ශුද්ධ ජීවීන්ගෙන් ජලය රෝගකාරක ශුද්ධ ජීවීන්ගෙන් තොර කිරීමයි. ඔක තමයි දරුවනේ ජලය පිරිසිදු කරනවා කියලා අදහස් කරන්නේ. 9 වෙනි ප්‍රශ්නයට යමු. නාගරික ජලය පීරියම් කිරීමේ පිරියතක පියවර මොනවද? මේ පියවර අනුපිළිවෙලට ලියන්නත් ඕනේ. පළවෙනි පියවර තමයි අවසාදනය සහ කැටි ගැසීම. දෙවෙනි පියවර පෙරීම, තුන්වෙනි පියවර විෂ බීජ නාශනය. හරි. එහෙනම් ලියමු අපි. අනුපිළිවෙලින් ලියන්න ඕනේ. අවසාදනය සහ කැටි ගැසීම. දෙවෙනි එක පෙරීම. තුන්වෙනි එක විෂ බීජ නාශනය. අවසාදනය සහ කැටි ගැසීම, පෙරීම සහ විෂ බීජ නාශනය තමයි මේ පිරියතක. නාගරික ජලය පීරියම් කිරීම නැත්නම් පිරිසිදු කිරීමේ පිරියතක ප්‍රධාන පියවරවල් වන්නේ. 10 වෙනි ප්‍රශ්නයට යමු. හරි. අවසාදනය යනු කුමක්ද? ඔන්න දරුවනේ අවසාදනය කියන්නේ මොකක්ද කියලා අහනවා. මේ පීරියම් ක්‍රියාවලියේ පළමු නැත්නම් ප්‍රථම පියවර තමයි අවසාදනය. මම ඒක මුලින්ම ලියනවා. ජලය පීරියම් කිරීමේ
ආරම්භක පියවරයි. දැන් මෙතනදී මේ අවසාදන ක්‍රියාවලියේදී මොකද්ද වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගමු. මේක පළවෙනි පියවර බව හරි. දැන් අපි කරන්නේ විශාල තටාක නැත්තම් විශාල ටැංකි තියෙනවා මේ ක්‍රියාවලිය කරද්දී. ඒ විශාල තටාක වලට අපි කියනවා ජලය රඳවා ගැනීමේ ටැංකි නැත්තම් තටාක කියලා. ඒවා තුල විශාල ජල පරිමාවක් අපි පුරවලා සැලකිය යුතු තරම් කාලයක් ඒ ජලය ඒ තටාකය තුල රඳවලා තියෙනවා. ඇයි මෙහෙම සැලකිය යුතු තරම් කාලයක් රඳවන්නේ? මොකද මේ ජලයේ තියෙනවනම් යම් යම් අවලම්බිත ද්‍රව්‍ය, අපද්‍රව්‍ය ඒවා ක්‍රමයෙන් ඒ තටාකේ පතුලට තැම්පත් වීමට අවශ්‍ය කාලය ලබා දෙන්නයි අපි එහෙම තියන්නේ. ඒතර යම් ප්‍රමාණයක් තටාක පතුලේ තැම්පත් වෙනවා. අපි මේකට කියන්නේ අවසාදනය වෙනවා කියලා. අවශ්‍ය නම් මේ අවසාදන වේගය වැඩි කරන්නත් අපිට පුළුවන්. ඒ සඳහා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා ඇලම් කියලා. මොකද්ද මේ ඇලම් කියන්නේ? ඇලම් කියන්නේ දරුවනේ ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට්. ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට් තමයි අපි ඇලම් කියන්නේ. ඇලම් යොදනවා. ඇලම් දාපු ගමන් වෙන්නේ අවසාදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. වැඩි වෙලා ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුල විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට තටාකයේ තැම්පත් කරගන්න පුළුවන්. මේ ඇලම් එකතු කිරීම නිසා ඇලෙන සුළු අවක්ෂේපයක් තටාක පතුලේ හැදෙනවා. ඒ අවක්ෂේපයට හැකියාවක් තියෙනවා සියුම් අවලම්බිත ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ ඒ ජලයේ ඉන්න ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් අලවා ගන්න පුළුවන්. මොකද ඇලෙන සුළු අවක්ෂේපයක් ලැබෙන්නේ. හරි. ඉතින් එහෙමනම් අපිට අවසාදනය ගැන මෙන්න මෙහෙම ලියන්න පුළුවන් ඊළඟ කාරණාව. විශාල තටාක තුල ජලය රඳවා සැලකිය යුතු කාලයක් රඳවා ගැනීමේ ටැංකි නැත්තම් තටාක තුල ජලය රඳවා තබයි. බලන්න විශාල තටාක තුල ජලය රඳවා සැලකිය යුතු තරම් කාලයක් රඳවා ගැනීමෙන් ඒ තටාක නැත්තම් ටැංකි තුල ජලය රඳවා තබනවා. මෙහිදී ජලයේ දිය වී ඇති අවලම්බිත අංශු අවසාදනයට ඉඩ සලසයි. අවසාදනය වීමට ඉඩ ලබා දෙයි. ජලය පීරියම් කිරීමේ ආරම්භක පියවර තමයි මේ අවසාදනය කියන්නේ. විශාල තටාක තුල ජලය රඳවලා සැලකිය යුතු තරම් කාලයක් රඳවා ගැනීමේ තටාක තුල නැත්නම් ටැංකි තුල ඒ ජලය රඳවලා තියෙනවා. මෙතනදී ජලයේ දිය වෙලා තියෙන අවලම්බිත අංශු අවසාදනය වීමට ඉඩ ලබා දෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න මේ අවසාදන තටාක වලට ඇලම් එකතු කිරීමේ වැදගත්කම කුමක්ද කියලා අපෙන් අහන්නේ. අපි මේ ප්‍රශ්නෙටත් පිළිතුරු සාකච්ඡා කළා. ඇලම් එකතු කිරීමත් සමග වෙන්නේ අවසාදන වේගය වැඩි වෙනවා. මේ අවසාදන තටාක පතුලේ ඇලෙන සුළු අවක්ෂේපයක් ඇති වෙනවා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් ඇලම් එක් කිරීමෙන් අවසාදන වේගය වැඩි වේ. තටාක පතුලේ ඇලෙන සුළු අවක්ෂේපයක් ඇති වේ. මෙමගින් දැන් අපිට මොකද්ද මේකෙන් කරගන්න පුළුවන් වෙන්නේ? අපිට පුළුවන් වෙනවා දරුවෝ මෙමගින් සියුම් අවලම්බිත අංශු විශාල ප්‍රමාණයකුත් ඒ වගේම ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයකුත් ඉවත් කරගන්න පුළුවන්. මොකද මේ අවක්ෂේපයට ඇලෙන නිසා මේ දේවල්. මෙමගින් ශුද්ධ ජීවීන් සහ සියුම් අවලම්බිත ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්
ඉවත් කරගත හැකිය. ඉවත් කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. හරි. අපි දරුවනේ 12 වෙනි ප්‍රශ්නෙට යමු යමු. පෙරීම කෙටියෙන් පහදන්න. හරි. දැන් අවසාදනය සහ කැටි ගැසීමෙන් පස්සේ ඉතිරි ජලය අපි පෙරීමේ ක්‍රියාවලියකට යවනවා. මෙතනදි සිද්ධ වෙන්නේ සියුම් වැලි පෙරහනක් තුලින් මේ ජලය පෙරීමට භාජනය වෙනවා. දැන් මෙතනදී විශේෂයෙන්ම මේ වැලි පෙරහනේ විවිධ ස්තර දකින්න පුළුවන්. ඒ ස්තර හරහා ජලය ගමන් කරනකොට අනෙකුත් ශුද්ධ ජීවීන් සහ මේ ප්‍රොටසෝවාවන්ගේ කෝෂ්ඨ ඒ ස්තරවල රැඳෙනවා. ජලය පහළට ගලාගෙන යනවා. මේ ක්‍රියාවලිය මගින් විශේෂයෙන්ම බැක්ටීරියාවන් 99%ක්ම අපිට ඉවත් කරන්නත් පුළුවන්. ඕක තමයි පෙරීමේ ක්‍රියාවලිය කියන්නේ. හැබැයි මතක තියාගන්න පෙරීමේ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ ඒ ජලය පානයට සුදුසු නැහැ. ඊට පස්සේ විෂ බීජ නාශනය අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. හරි. අවසාදනය සහ කැටි ගැසීමෙන් පසු ජලය සියුම් වැලි පෙරහනක් තුලින් පෙරීමට ලක් කරයි. අනෙකුත් ශුද්ධ ජීවීන් සහ ප්‍රොටසෝවා කෝෂ්ඨ දැන් එතකොට මේ අනෙකුත් ශුද්ධ ජීවීන් සහ ප්‍රොටසෝවා කෝෂ්ඨ වැලි ස්තරවල රැඳේ. වැලි ස්තරවල රැඳෙනවා. ඔක තමයි පෙරීම ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. බලමු අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 13 වෙනි ප්‍රශ්නය. අපි මේ ප්‍රශ්නෙට පිළිතුර කතා කරා දරුවෝ. පෙරීමේදී ඉවත් වන බැක්ටීරියා ප්‍රතිශතය කොච්චරයිද? 99%ක්ම අයින් වෙනවා. 99%ක්ම ඉවත් වෙනවා. 99%ක් පමණ පෙරීමේදී බැක්ටීරියාවන් අපිට ඉවත් කරගන්න පුළුවන්. 14 වෙනි ප්‍රශ්නෙට යමු. විෂ බීජ නාශක ක්‍රම දෙක මොනවද? දැන් මේ පෙරීමේ ක්‍රියාවලියෙන් පස්සේ ලැබෙන ජලය විෂ බීජ නාශනය කරන්න අවශ්‍ය වෙනවා අපිට. දැන් විෂ බීජ නාශනය කරන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. ක්ලෝරිනීකృత කිරීම සහ ඕසෝන් භාවිතය. ක්ලෝරිනීකృత කිරීමයි ඕසෝන් භාවිතයයි ඒ දෙක තමයි අපි මෙතනදී අහන්නේ. එහෙනම් අපි ලියමු විෂ බීජ නාශන ක්‍රම දෙක මොනවාද? එකක් තමයි ක්ලෝරිනීකృత කිරීම. අනිත් එක තමයි ඕසෝන් මගින් විෂ බීජ නාශනය. ඕසෝන් මගින් විෂ බීජ නාශනය. 15 වෙනි ප්‍රශ්නය. විෂ බීජ නාශන ක්‍රියාවලිය විස්තර කරන්න. දැන් අපි ඉස්සෙල්ලා ගත්තොත් ක්ලෝරිනීකృత කිරීම මෙතෙන්දි කරන්නේ ශුද්ධ ජීවීන්ව මරා දැමීමක් තමයි සිද්ධ කරන්නේ. ක්ලෝරිනීකృత කිරීමේදී වෙන්නේ ශුද්ධ ජීවීන්ව මරා දැමීම. ඕසෝන් භාවිතයේදී වෙන්නේ ශුද්ධ ජීවීන් ඔක්සිකරණය කරලා විනාශ කිරීමක් තමයි කරන්නේ. ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන්ව විනාශ කරනවා. ඉතින් ওই දෙක ගැන තමයි දැනගන්න ඕනේ. හරි. අපි ලියමු ක්ලෝරිනීකරණයේදී ජලයේ වූ ශුද්ධ ජීවීන් ඔය රෝගකාරක ශුද්ධ ජීවීන් ගැන තමයි විශේෂයෙන් කියන්නේ. ජලයේ වූ ශුද්ධ ජීවීන් මරා දමයි. කෙලිම මරලා දානවා. ඕසෝන් භාවිතයේදී ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන් විනාශ කරයි. ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන් විනාශ කරයි. අපි එහෙමනම් 16 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. විෂ බීජ නාශනය සඳහා ඕසෝන්
වඩාත් සතුටුදායක වීමට හේතු මොනවද? විෂ බීජ නාශනය සඳහා මේ ඕසෝන් වඩාත් සතුටුදායක වෙන්න වඩාත් ජනප්‍රිය වෙන්න හේතුව මොකද්ද? හේතු දෙකක් තියෙනවා. එකක් තමයි සුළු ශේෂ බලපෑමක් පමණයි ඇති කරන්නේ. ඊටාම කුඩා බලපෑමක් පමණයි ඇති කරන්නේ ක්ලෝරින්ට සාපේක්ෂව. අනිත් එක රසය ගන්ධයේ වෙනසක් ඇති නොකිරීම. රසයක්වත් විශේෂ ගන්ධයක්වත් ඇති වෙන්නේ නැහැ ඕසෝන් භාවිතා කරාම. ඔන්න ඔය හේතු දෙක අපිට ලියන්න ඕනේ. සුළු ශේෂ බලපෑමක් පමණක් ඇති කිරීම. සුළු ශේෂ බලපෑමක් පමණක් ඇති කිරීම. අනිත් කාරණාව තමයි රසය හා ගන්ධයක් ඇති නොකිරීම. දැන් අපිට ක්ලෝරින් වතුර බොනකොට සමහර වෙලාවට දැනෙනවා මේ ක්ලෝරින් එකතු වෙලා කියන එක දැනෙනවා, රසයේ වෙනසක් දැනෙනවා. නමුත් ඕසෝන් භාවිතා කළ විෂ බීජ නාශනය කරොත් ඒ ජලයට විශේෂ රසයක්වත් විශේෂ ගන්ධයක්වත් එකතු වෙන්නේ නැහැ. ඔන්න ඔය ගැන දැනගන්නට අවශ්‍යයි. පැහැදිලිද? හරි. එවනම් දරුවනේ අපි 17 වෙනි ප්‍රශ්නෙට යමු වෙමු. අපජලය යනු කුමක්ද? දරුවනේ අපජලය කියලා කියන්නේ විශේෂයෙන්ම ගෘහාශ්‍රිත වැසිකිලි වලින් ඒ වගේම සේදීම් වලින් ඉවත් කරන කර්මාන්ත ශාලා වලින් භාවිතයෙන් පසු ජලය තමයි අපජලය කියලා කියන්නේ. ගෘහාශ්‍රිතව නැත්නම් නිවෙස් වල වැසිකිලි වලින් සහ සේදීම් වලින් ඒ වගේම කර්මාන්ත ශාලා වලින් භාවිතයෙන් පසු ජලය තමයි අපජලය කියලා අදහස් කරන්නේ. ඉතින් අපජලය අපිට බෑ කෙලින්ම ස්වභාවික ජලාශ වලට මුදා හරින්න. ඊට කලින් අපිට සිද්ධ වෙනවා ඒක නීතිමය අවශ්‍යතාවයක්. අපජලය පිරිසිදු කරලා නැත්නම් පීරියම් කරලා තමයි ස්වභාවික ජලාශ වලට මුදා හරින්න ඕනේ. ඒ හා සම්බන්ධ සිද්ධාන්ත වලට අදාළ ප්‍රශ්න තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් අපජලය කියන්නේ මොකද්ද? නිවෙස් වල වැසිකිලි වලින් හා සේදීම් වලින් ඒ වගේම කර්මාන්ත ශාලාවල භාවිතයෙන් පසු ජලය අපජලය වේ. නිවෙස්වල වැසිකිලි වලින් සහ සේදීම් වලින් ඒ වගේම කර්මාන්ත ශාලාවල භාවිතයෙන් පසු ජලය තමයි අපි අපජලය කියලා හඳුන්වන්නේ. හරි. 18 වෙනි ප්‍රශ්නයට යමු. අපජලය පීරියම් කිරීමේ ප්‍රධාන පියවර මොනවාද? ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. ප්‍රාථමික පීරියම් කිරීම සහ ද්විතීක පීරියම් කිරීම. මොකද්ද? ප්‍රාථමික පීරියම් කිරීම සහ ද්විතීක පීරියම් කිරීම. අනුපිළිවෙලින් ලියන්නත් ඕනේ. ප්‍රාථමික පීරියම් කිරීම. දෙවැනි එක ද්විතීක පීරියම් කිරීම. ද්විතීක පීරියම් කිරීම. ඔන්න ප්‍රාථමික පීරියම් කිරීම සහ ද්විතීක පීරියම් කිරීම තමයි අපජලය පීරියම් කිරීමේ ප්‍රධාන පියවර දෙක වෙන්නේ. ප්‍රාථමික පීරියම් කිරීමයි ද්විතීක පීරියම් කිරීමයි. මම දරුවනේ 19 වෙනි ප්‍රශ්නයට යොමු වෙනවා. 19ට එන්න. මේ බලන්න හොඳ ප්‍රශ්නයක්. ප්‍රාථමික පීරියම් කිරීමේ ප්‍රධාන පියවර මොනවද? ප්‍රධාන පියවර පහක් තියෙනවා. මුලින්ම අපි කරන්නේ විශාල පාවෙන ද්‍රව්‍ය ඉවත් කරනවා. මේක කරන විදිහ ගැන මම සිද්ධාන්ත කොටස් වලදී කියලා දුන්නා. අර විශාල දැල් ගොට්ටක් භාවිතා කරලා මේ ජලය හොඳට කලත්තලා ඊට පස්සේ තමයි ඒ දැල් ගොටුව භාවිතා කරලා මෙහෙම ලබා ගන්න පුළුවන් අපිට ඒ පාවෙන විශාල අපද්‍රව්‍ය එක්රැස් කරගන්න පුළුවන්. ඊළඟට අපි වැලි ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ තෙල් හා ග්‍රීස් ඉවත් කරන්න ඕනේ. දෙවෙනියට වැලි ඉවත් කරන්න ඕනේ. තුන්වෙනියට තෙල් හා ග්‍රීස් මේ වතුරේ තියෙන තෙල් හා ග්‍රීස් ඉවත් කරන්න ඕනේ. ඊළඟට මේ අවසාදන තටාකවල ඝන ද්‍රව්‍ය තැම්පත් වීමට ඉඩ සලසන්න ඕනේ. මේ තටාකවල ඝන ද්‍රව්‍ය තැම්පත් වෙන්න ඉඩ සලසන්න ඕනේ. පස්වෙනි එක තමයි එතකොට තටාක පතුලේ තැම්පත් වෙනවා දරුවෝ රොන් බොර. ඒවට කියන්නේ රොන් බොර කියලා ඝන ද්‍රව්‍ය වලට. ඒවා එකතු කරලා ඉවත් කරන්න ඕනේ. මම සිද්ධාන්ත කරුණු උගන්වනකොට කිව්වා ඉවත් කරනවා කියන්නේ මේ කුණු කූඩේට දානවවත් විසික් කරනවත් නෙමෙයි. වෙන වැඩකට ගන්න මේක අපි වෙනමම යොමු කරනවා. රොන් බොර එකතු කිරීම සහ ඉවත් කිරීම.
දැන් මේ පියවර පහ පාඩම් කරගමු මාත් එක්කම. විභාගෙට නිතරම අහන ප්‍රශ්නයක්. මුලින්ම විශාල පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න ඕනේ. ඊළඟට වැලි ඉවත් කරන්න ඕනේ. ඊළඟට තෙල් හා ග්‍රීස් ඉවත් කරන්නත් ඕනේ. ඊළඟට ඝන ද්‍රව්‍ය තටාක පත්ලේ තැම්පත් වීමට ඉඩ සලස්වන්නත් ඕනේ. අන්තිමට රොන් බොර එකතු කරලා ඉවත් කරන්න ඕනේ. හරි. අපි එහෙනම් ලියමු මේ ටික. පළවෙනි පියවර තමයි විශාල පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම. විශාල පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම. 2 වැලි ඉවත් කිරීම. 3 තෙල් හා ග්‍රීස් ඉවත් කිරීම. 4 අවසාදන තටාකවල ඝන ද්‍රව්‍ය තැම්පත් වීම. අවසාදන තටාකවල ඝන ද්‍රව්‍ය තැම්පත් වීම. පස්වෙනි එක රොන් බොර එකතු කර ඉවත් කිරීම. රොන් බොර එකතු කර ඉවත් කිරීම. එවලා මේ තමයි ප්‍රාථමික පීරියම් කිරීමේ ප්‍රධාන පියවර ටික. අපි 20 වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රාථමික පීරියම් කිරීමේදී ඉවත් වන ඓන්ද්‍රීය ද්‍රව්‍ය ප්‍රතිශතය කොපමණද? කොච්චර ප්‍රතිශතයක් ඉවත් වෙනවද? 100ට 25ක් 35ක් විතර ප්‍රතිශතයක් තමයි ඉවත් වෙන්නේ. 100ට 25ක් 35ක් වගේ ප්‍රතිශතයක් තමයි ඉවත් වෙන්නේ. 125ක් 35ක් පමණ ඉවත් වෙනවා. අපි 21 වන ප්‍රශ්නයට යමු. දරුවනේ ප්‍රාථමික පීරියම් කිරීමේ ක්‍රියාවලියේ විශේෂ ලක්ෂණය මොකක්ද? විශේෂ ලක්ෂණය තමයි කිසිදු ජෛවීය ක්‍රියාකාරීත්වයක් භාවිතා වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම ශුද්ධ ජීවියෙක්ගේ උදව්වක් මෙතනදී අපි ලබා ගන්නෙ නැහැ. තනිකරම භෞතික ක්‍රියාවලි මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. හරි. එමුනම් ලියමු. කිසිදු ජෛවීය ක්‍රියාවලියක් භාවිතා නොවේ. කිසිම ජෛවීය ක්‍රියාවලියක් මෙතනදී භාවිතා වෙන්නේ නැහැ. 22 වන ප්‍රශ්නයට යමු. ද්විතීක පීරියම් කිරීමේදී අපජලය වාතනය කරන්න හේතු මොනවද? දැන් ද්විතීක පීරියම් කිරීමට යොමු වෙන්නේ ප්‍රාථමික පීරියම් කිරීමෙන් පස්සේ ඉතිරි වන ජලය තමයි ද්විතීක පීරියම් කිරීමට යොදාගන්නේ. මෙතනදී ද්විතීක පීරියම් කිරීමේදී අපජලය වාතනය කරනවා. ඇයි මෙහෙම වාතනය කරන්නේ? ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ස්වායු බැක්ටීරියා වර්ධනය වැඩි කරන්න, පහසු කරන්න. ඒ වගේම ශීඝ්‍ර ලෙස සිදුවන ශුද්ධජීවී ඔක්සිකරණය පහසු කරන්න. ඔන්න ඔය හේතු දෙක තමයි තියෙන්නේ. පළවෙනි එක තමයි ස්වායු බැක්ටීරියාවල වර්ධනය පහසු කිරීම. ස්වායු බැක්ටීරියාවල වර්ධනය පහසු කිරීම. දෙවනි පියවර, දෙවනි වැදගත්කම ඒක තමයි ශීඝ්‍ර ලෙස සිදුවන ශුද්ධජීවී ඔක්සිකරණය පහසු කිරීම. ශීඝ්‍ර ලෙස සිදුවන ශුද්ධජීවී ඔක්සිකරණය පහසු කිරීම. ශීඝ්‍ර ලෙස සිදුවන ශුද්ධජීවී ඔක්සිකරණය ශීඝ්‍ර ලෙස සිදුවන ශුද්ධජීවී ඔක්සිකරණය පහසු කිරීම. අපි 23 වෙනි ප්‍රශ්නයට යමු. දරුවනේ 23 වෙනි ප්‍රශ්نين අහනවා ද්විතීක පීරියම් ක්‍රම දෙක නම් කරන්න. දැන් ද්විතීක පීරියම් ක්‍රම දෙකක් තියෙනවා. සක්‍රීය කළ බොර ක්‍රමය අනික කාන්දු පෙරහන් ක්‍රමය. මොකද්ද? සක්‍රීය කළ බොර ක්‍රමය අනික කාන්දු පෙරහන් ක්‍රමය. සක්‍රීය කළ බොර ක්‍රමය. දෙවෙන්න තමයි කාන්දු පෙරහන් ක්‍රමය. දැන් මතක තියාගන්න මේ දෙකම කරන්න ඕනේ නැහැ.
ප්‍රාථමික පීරියම් කිරීමෙන් පස්සේ ද්විතීක පීරියම් කිරීමේදී මේ ක්‍රියාවලි දෙකෙන් වරකට එකයි පාවිච්චි කරන්නේ. දෙකම කරන්න අවශ්‍ය නැහැ. එක්ක සක්‍රීය කළ බොර ක්‍රමයට යන්න ඕනේ. එහෙම නැත්නම් කාන්දු පෙරහන් ක්‍රමයට යන්න ඕනේ. හරි නේද? හරි. එhmenan 24 වෙනි ප්‍රශ්නෙට යමු. අපෙන් අහනවා සක්‍රීය කරපු බොර ක්‍රමය, සක්‍රීය කළ බොර ක්‍රමය විස්තර කරන්න කියලා. ලොකු දෙයක් නැහැ. එක වගන්තියෙන් කියන්න පුළුවන්. මෙතනදි සිද්ධ කරන්නේ මොකද්ද? අපි යාන්ත්‍රිකව වේගවත් වාතනයක් සිද්ධ කරනවා. ප්‍රාථමික පීරියම් කිරීමෙන් ලැබිච්ච ජලය තව තටාකයකට පුරවලා යාන්ත්‍රිකව වේගයෙන් වාතනය කිරීමක් කරනවා. ඕක තමයි සිද්ධ කරන්නේ. මෙහිදී ප්‍රාථමික පීරියමෙන් ලද ජලය යාන්ත්‍රිකව සීග්‍රයෙන් වාතනය කරයි. දැන් ප්‍රාථමික පීරියමෙන් ලැබිච්ච ජලය යාන්ත්‍රිකව සීග්‍රයෙන් වාතනය කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. යාන්ත්‍රිකව සීග්‍රයෙන් වාතනය කිරීමක් සිද්ධ වෙනවා. හරි? 25 වෙනි ප්‍රශ්නයට යමු. දරුවනේ කාන්දු පෙරහන් ක්‍රමය විස්තර කරන්න කියනවා. කාන්දු පෙරහන් ක්‍රමය කියන්නේ මොකක්ද? කාන්දු පෙරහන් ක්‍රමයේදී සිද්ධ වෙන්නේ විශාල පාෂාණ තට්ටුවක් මතට ප්‍රාථමික පීරියම් කිරීමෙන් ලැබිච්ච ජලය සෙමින් වැටෙන්න සලස්වනවා. වැස්සීමට සලස්වනවා. අනතුරුව ඒ ජලය සෙමින් කාන්දු වීමට සලස්වන ඒ පාෂාණ තට්ටුව හරහා. එතනදී සිද්ධ වෙන දේ තමයි පාෂාණ තට්ටුව මත ඉන්න ශුද්ධ ජීවීන් ක්‍රියා කරලා ශුද්ධ ජීවීන් වර්ධනය වෙලා ඔවුන්ට පුළුවන් මේ අයින්ද්‍රිය ද්‍රව්‍ය අපජලයේ තියෙන ඉතිරි අයින්ද්‍රිය ද්‍රව්‍ය බිඳ හෙලන්නට පුළුවන්. ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපිට ලියන්න පුළුවන් ප්‍රාථමික පීරියමෙන් ලද ජලය පාෂාණ තට්ටුවක් මතට සෙමින් වැස්සීමට සලස්වා ඉක්බිතිව ඊට පසු කියන අදහස ඉක්බිතිව කාන්දු වීමට සලස්වයි. කාන්දු වීමට සලස්වයි. මේදී පාෂාණ තට්ටුව මත ශුද්ධ ජීවීන් වර්ධනය වී මේදී පාෂාණ තට්ටුව මත ශුද්ධ ජීවීන් වර්ධනය වී අයින්ද්‍රිය ද්‍රව්‍ය බිඳ හෙලයි. අයින්ද්‍රිය ද්‍රව්‍ය බිඳ හෙලීමක් සිද්ධ කරනවා. අපි 26 වෙනි ප්‍රශ්නයට යමු. ද්විතීක පීරියම් කිරීමේදී ද්විතීක පීරියම් ක්‍රමේදී ඉවත් වන අයින්ද්‍රිය ද්‍රව්‍ය ප්‍රතිශතය කොපමණද? විශාල ප්‍රතිශතයක් දරුවෝ 75ක් 95ක් පමණ ඉවත් වෙනවා. කොච්චරක්ද? 75ක් 95ක් පමණ මේ ක්‍රියාවලියේදී ඉවත් කරන්නට අපිට හැකියාවක් ලැබෙනවා. හරි. 27 වන ප්‍රශ්නයට යමු. දැන් ද්විතීක පීරියම් ක්‍රමයේ විශේෂ ලක්ෂණය මොකද්ද? විශේෂ ලක්ෂණය තමයි මෙහිදී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක් භාවිතා වෙනවා. දැන් ප්‍රාථමික පීරියම් කිරීමේදී කිසිම ජෛවීය ක්‍රියාවක් භාවිතා වුන්නේ නැහනේ. හැබැයි මෙතනදී භාවිතා වෙනවා. ඒකයි ලියන්න ඕනේ. මෙහිදී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක් භාවිතා වේ. මෙහිදී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක් දරුවනේ භාවිතා වෙනවා. 28 වෙනි ප්‍රශ්නය. රොන් බොරවල ඉරණම කුමක්ද? දරුවනේ දැන් මේ පීරියම් ක්‍රම දෙකේදීම රොන් බොර ඇති වෙනවා. ඒ ඇති වෙන රොන් බොර වලට මොකද වෙන්නේ? අපි කිව්වා මේ රොන් බොර එකතු කරලා ඉවත් කරනවා කියලා. මං කිව්වා එතෙන්දී ඉවත් කරනවා කියන්නේ වෙන තැනකට ගෙනියනවා. කොහෙටද ගෙනියන්නේ? නිර්වායු
රොන්බොර ජීරකය කියන උපකරණය වෙත ගෙනියනවා. ඒක නිර්වායු තත්ත්වයටදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිර්වායු රොන්බොර ජීරකයට මේ රොන්බොර ඇතුල් කරලා නිර්වායු තත්ත්වයටදී වියෝජනය කරනවා. එතනදී වායුමය පළ විදිහට කාබන් ඩයොක්සයිඩ් මීතේන් වගේ දේවල් වායු නිදහස් වෙනවා. ඒ වගේම ජීර්ණය වෙච්ච රොන්බොරත් ඉතුරු වෙනවා. ඒ ජීර්ණය වෙච්ච රොන්බොර අපිට පොහොරක් විදිහට යොදා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය දේ තමයි රොන්බොර වල ඉරණම ගැන අපිට කියන්න තියෙන්නේ. හරි. අපි මෙහෙම ලියමු. පීරියම් ක්‍රම දෙකේදීම ලැබෙන පීරියම් ක්‍රම දෙකේදීම ලැබෙන රොන්බොර නිර්වායු රොන්බොර ජීරකයක් වෙත යවනු ලැබේ. එහිදී නිර්වායු තත්ත්වය යටතේ රොන්බොර ජීර්ණය කරයි. නිර්වායු තත්ත්වය යටතේ දරුවනේ රොන්බොර මොනා කරනවද? ජීර්ණය කරනවා. එහිදී වායුමය ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් හා මීතේන් ලැබෙනවා. ඒ වගේම ජීර්ණය වෙච්ච රොන්බොර පොහොරක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ජීර්ණය වූ රොන්බොර පොහොරක් ලෙස භාවිතා වේ. ජීර්ණය වූ රොන්බොර පොහොරක් ලෙස භාවිතා වේ. එහෙනම් රොන්බොර වල ඉරණම තමයි මේ විදිහට විසඳෙන්නේ. අපි 29 වෙනි ප්‍රශ්නයට යමු. හොඳ ප්‍රශ්නයක් දරුවෝ. පසුගිය විභාග ප්‍රශ්නවල පැරණි නිර්දේශයේ පවා රචනා ප්‍රශ්නවලදී මේ කොටස් අහලා තියෙනවා. ස්වභාවික ජලාශ වලට විශාල ප්‍රමාණයෙන් අපජලය මුදා හැරීම නිසා ඇතිවන හානිකර බලපෑම් මොනවාද? පළවෙනි එක තමයි රෝගකාරක ව්‍යාධි ජනකයන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. රෝගකාරක ශුද්ධ ජීවීන්ගේ ව්‍යාප්තිය කියලා කිව්වත් ඒක හරි. අපිට ලියන්න පුළුවන්. පළවෙනි එක රෝගකාරක ව්‍යාධි ජනකයින් ව්‍යාප්ත වීම. රෝගකාරක ව්‍යාධි ජනකයින් ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා. ඒක පළවෙනි දේ. ඊළඟට ජෛව හායනයට ලක්වන ද්‍රව්‍ය සහ ඒවා වියෝජනයෙන් ඇතිවන ඵල එක් රැස් වෙලා ජලය දූෂණය වෙනවා, අපවිත්‍ර වෙනවා. දෙවෙනි කාරණාව. ජෛව හායනයට ලක්වන ද්‍රව්‍ය හා ඒවා වියෝජනයෙන් ඇතිවන ඵල එක් රැස් වී ජලය දූෂණය වීම. තුන්වෙනි එක මේ දෙවෙනි කාරණාවට සම්බන්ධයි. මෙහෙම වියෝජනය වෙනකොට ජීවීන් මගින්, ශුද්ධ ජීවීන් මගින් විශාල ඔක්සිජන් ප්‍රමාණයක්, ජලයේ දිය වෙච්ච විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒ නිසාම විශේෂයෙන්ම ජලරූහ ජීවීන්ට, ඒ කියන්නේ ජලාශවල පතුලේ වාසය කරන ජීවීන්ට ඔක්සිජන් ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය අපි හඳුනනවා ජලයේ BOD අගය ඉහළ යාම කියලා. ඒ අයට අධික ලෙස අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් ජලරූහ ජීවීන්ට. අපි තුන්වෙනි කාරණාවට ඒක එකතු කරමු. එසේ වියෝජනය වීමේදී ජලයේ දිය වූ ඔක්සිජන්
විශාල ප්‍රමාණයක් ලබා ගැනීම නිසා එසේ වියෝජනය වීමේදී ජලයේදී ඔක්සිජන් විශාල ප්‍රමාණයක් ලබා ගැනීම නිසා ජලරූහ ජීවීන්ට අහිතකර බලපෑම් ඇතිවීම ඒ වගේම අපිට වරහණක් ඇතුලේ මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන් ජලයේ BOD අගය ඉහළ යාම ජලයේ BOD අගය ඉහළ යාම හතරවෙනි කරුණ තමයි හතරවෙනි බලපෑම තමයි දුර්ගන්ධය ඇති කරන නිර්වායු වියෝජනයක් සිදුවීම 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 යනුව ස්වභාවික ජලාශවලට විශාල ප්‍රමාණයෙන් අපජලය මුදා හැරීම නිසා ඇතිවන හානිකර බලපෑම් හතරක් තියෙනවා. එක රෝගකාරක ව්‍යාධි ජනකයින්ගේ ව්‍යාප්ත වීමක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම ජෛව හායනයට ලක්වන ද්‍රව්‍ය හා ඒවා වියෝජනයෙන් ඇතිවන ඵලයක් රැස් වෙලා ජලය අපවිත්‍ර වෙන්න පුළුවන්. තුන්වෙනි එක එසේ වියෝජනය වීමේදී විශාල වශයෙන් ජලයේ දියවෙච්ච ඔක්සිජන් ලබා ගැනීමක් සිද්ධ කරනවා. මේ නිසාම ජලයේ දියවෙච්ච ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මේක ජලරූහ ජීවීන්ට අහිතකර බලපෑමක් ඇති කරනවා. ජලයේ BOD අගය වැඩි වෙනවා. ඒ කියන්නේ ජෛව ඔක්සිජන් ඉල්ලුම biological oxygen demand මේ අගය ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ වගේම අවසානයේදී දුර්ගන්ධය ඇති කරන නිර්වායු වියෝජනයක් වෙනවා. මේකට හේතුව තමයි BOD අගය ඉහළ යාමත් සමග විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ජලයේ දියවෙච්ච ඔක්සිජන් විශාල වශයෙන් අඩු වෙලා අලුයම් කාලෙදී විශේෂයෙන්ම ජලාශවල ඉන්න මාළු මත්ස්‍යයින් මරණයටපත් වෙනවා. ඒතර ඒගොල්ලන් මරණයටපත් වුනහම ඒගොල්ලන්ගේ මෘත දේහ මතට වායුගෝලයෙන් වියෝජක සුද්ධජීවීන් ඇවිල්ලා ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන් විවිධ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ කරනවා නිර්වායු තත්ත්වය යටතේ. එවිට මේ ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල වලින් පිට වෙන සමහර වායු හරිම දුර්ගන්ධයක් ඇති කරන වායු ඇමෝනියා H2S වගේ වායු පිට කරනවා. එතකොට ඒ ජලාශයවට ඊටාම දුර්ගන්ධයක් කුණු ගඳක් පැතිරෙනවා. එතකොට ඒ ජලාශය ළඟට ඒ ජලාශයේ సౌందర్యාත්මක වටිනාකම විඳින්න කවුරුත් එන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ලොකු ගැටලුවක් මේක. එහෙමනම් 29 වෙනි ප්‍රශ්නෙට අපි පිළිතුර ලියලා අවසන් ඉවරයි. අපිට පුළුවන් 30 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න. දරුවනේ අපි 30 වෙනි ප්‍රශ්නෙට යොමු වෙනවා. මේ 30 වන ප්‍රශ්නයේදී තියෙන අපි කතා කරපු 3 වන පරිච්ඡේදයේ විෂය කරුණු වලට අදාළ ප්‍රශ්න. ඝන අපද්‍රව්‍ය මොනවාද? අපිට ඝන අපද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන් ශාක සත්ව ශේෂ, ආහාරවල ඉවතලන කොටස්, ඒ වගේම ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු, කඩදාසි. මේවා තමයි ඝන අපද්‍රව්‍ය විදිහට අපි සලකන්නේ. අපි ටික ලියමු. ශාක හා සත්ව ශේෂ, ඒ වගේම ආහාරවල ඉවතලන කොටස්, ඊට අමතරව ප්ලාස්ටික්, පොලිතින්, ඒ වගේම වීදුරු සහ කඩදාසි. මේවා තමයි ඝන අපද්‍රව්‍ය විදිහට අපි සලකන්නේ. යනු දරුවනේ අපි 31 වන ප්‍රශ්නෙට යොමු වෙමු. දීර්ඝ පිළිතුරක් ලිවීමට හේතු වන ප්‍රශ්නයක්. ඒ වගේම විභාගයේදී රචනා ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ආපු කොටසක් පැරණි නිර්දේශයේ විභාගවලදී. ඒ නිසා නව නිර්දේශයට පවා මේ කොටස් වලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න යෙදෙන්න පුළුවන්. ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් ඇතිවන පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු මොනවාද? එකක් තමයි විශාල වශයෙන් කසල ගොඩවල් නිර්මාණය වීමත් සමග විශේෂයෙන්ම මැස්සන්, මදුරුවන්, අනෙකුත් කෘමීන් සහ මීයන් සඳහා මේ විශාල කසල ගොඩවල් බෝවීමේ ස්ථාන විදිහට ක්‍රියා කරනවා. විවෘත පරිසරවල කසල ගොඩ ගැසීමෙන් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. දැන්
මදුරුවන් නිසා ඩෙංගු චිකන්ගුන්යා වගේ භයානක රෝග, ඒ වගේම ආහාර නරක් වීමෙන් විවිධ ආහාර මාර්ග ආශ්‍රිත විවිධාකාර රෝගාබාධ වෙනත් කෘමි සතුන්ගේ, ඒ වගේම මීයන්ට අදාළව ලෙප්ටොස්පයිරෝසියාව නැත්තම් මියුණ, මේ වගේ රෝග සඳහා වාහකයන් විදිහට මේ කසල ගොඩවල් වල ජීවත් වන සතුන් ක්‍රියා කරනවා. ඔක තමයි පළවෙනිම බලපෑම. පළවෙනිම ගැටලුව. අපි ලියමු. විවෘත පරිසරවල කසල ගොඩ ගැසීමෙන් විවෘත පරිසරවල කසල ගොඩ ගැසීමෙන් මැස්සන්, මදුරුවන්, අනෙක් කෘමීන් හා මීයන්ට බෝවීමට වාසස්ථාන නිර්මාණය වේ. ඩෙංගු, චිකුන්ගුන්යා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග, ආහාර මගින් පැතිරෙන රෝග, විශේෂයෙන්ම නරක් වෙච්ච ආහාර මගින් කෘමි සතුන් අනෙකුත් සතුන් නිසා නරක් වෙන ආහාර මගින් පැතිරෙන රෝග හා ලෙප්ටොස්පයිරෝසියාව, නැත්නම් අපි මේකට කියනවා මීඋණ කියලා, වැනි රෝග සඳහා මෙම සතුන් වාහකයන් ලෙස ක්‍රියා කරයි. මේ සතුන් වාහකයන් ලෙස ක්‍රියා කරනවා මේ වගේ රෝගවලට. ඊළඟ කාරණාව තමයි දැන් දරුවනේ දූෂිත ජල ප්‍රභව වලින්, ඒ කියන්නේ අපවිත්‍ර වෙච්ච ජල ප්‍රභව වලින් ඝන අපද්‍රව්‍ය වතුරට එකතු වෙලා වතුර අපවිත්‍ර වුණාම අපි ඒකට කියනවා දූෂිත ජල ප්‍රභවයක් කියලා. මේ දූෂිත ජල ප්‍රභව හරහා ඒ දූෂිත ජලය පානය කිරීමෙන් බරපතල රෝගාබාධ, ජලයෙන් පැතිරෙන රෝගාබාධ රාශියක් ඇති වෙන්න පුළුවන්. මොනවද? උණ සන්නිපාතය, අතිසාරය, කොලරාව, පාචනය, පැරාටයිෆොයිඩ්, ඒ වගේම ගැස්ට්‍රෝඑන්ටරයිටිස් වගේ ජලයෙන් පැතිරෙන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. හරි. අපිට ලියන්න පුළුවන් ඒක. දූෂිත ජල ප්‍රභව මගින් උණ සන්නිපාතය, කොලරාව, පාචනය, ගැස්ට්‍රෝඑන්ටරයිටිස්, ඒ වගේම පැරාටයිෆොයිඩ් උණ වැනි රෝග වැනි ජලයෙන් ව්‍යාප්ත වන රෝග පැතිරීමේ අවදානමක් තිබීම තුන්වෙනි එක තමයි විශේෂයෙන්ම පොදු ස්ථානවල මිනිස් වාසස්ථාන සහිත ප්‍රදේශවල විශාල වශයෙන් කසල එක්රැස්වීම නිසා ඒවායේ නිර්වායු වියෝජනයක් සිදු වෙලා අධික දුර්ගන්ධයක් නිකුත් වෙනවා. ඒක විවිධ සමාජීය ගැටලු රාශියක් ඇති කරන්න හේතු වෙනවා. ඒක තමයි තුන්වෙනි ගැටලුව.
අපි ලියමු පොදු වාසස්ථානවල නැත්නම් පොදු ස්ථානවල මිනිස් වාසස්ථානවල කසල එක් රැස්වීමෙන් පොදු ස්ථාන මිනිස් වාසස්ථානවල කසල එක් රැස්වීමෙන් ඒවායේ නිර්වායු වියෝජනයක් සිදු වී දුර්ගන්ධය ඇති කිරීමෙන් ඒවායේ නිර්වායු වියෝජනයක් සිදු වී දුර්ගන්ධය ඇති කිරීමෙන් විවිධ සමාජීය ගැටලු ඇති කරයි. විවිධ සමාජීය ගැටලු ඇති කරයි. ඒ තමයි තුන්වෙනි කාරණාව. අපි දැන් හතරවෙනි කාරණාව සාකච්ඡා කරොත් දරුවනේ විශේෂයෙන්ම මේ අපද්‍රව්‍යවල සිදුවන නිර්වායු ජීරණය නිසා නිකුත් වෙනවා වායුවක්. ඒ තමයි මීතේන්. මේ විශාල කසල ගොඩවල් වල මීතේන් එක් රැස්වීම නිසා මීතේන් කියන්නේ ප්‍රතික්‍රියාශීලී වායුවක්. ගිනි ගැනීම් විවිධ පිපිරීම් ඇති වෙලා විශාල දේපල ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් මේ වගේ විශාල කසල ගොඩවල් ආශ්‍රිතව. ඉතින් අනතුරු ඇතිවීමටත් අවදානමක් තියෙනවා. අපිට ඒක ලියන්න පුළුවන්. අපි ලියමු හතරවෙනි කාරණාව විදිහට නිර්වායු ජීරණයේදී නිදහස් වන මීතේන් නිර්වායු ජීරණයේදී නිදහස් වන මීතේන් විශාල කසල ගොඩවල් වල එක් රැස්වීමෙන් පිපිරීම් ගිනි ගැනීම් ඇති වී අනතුරුදායක විය හැකිය. අනතුරුදායක වෙන්න පුළුවන්. පස්වෙනි කාරණාව තමයි අපද්‍රව්‍ය ගොඩවල් වල සිදුවන ශරිත නිසා භූගත ජලය දූෂණය වීම. විශාල කසල ගොඩවල් වල සිදුවන ශරිත නිසා භූගත ජලය දූෂණය වීම. විශාල කසල ගොඩවල් වල සිදුවන ශරිත නිසා භූගත ජලය දූෂණය වීම. විශාල කසල ගොඩවල සිදුවන ශරිත නිසා භූගත ජලය දූෂණය වෙන්න පුළුවන්. දැන් මේ කාරණා පහම අපි නැවත මතක් කරොත් පළවෙනි කාරණාව තමයි කසල ගොඩවල් එක් රැස්වීමෙන් සිද්ධ වෙන දෙයක් තමයි විවෘත ස්ථානවල මැස්සන් මදුරුවන් අනෙක් කෘමීන් සහ මීයන්ට බෝවීමට ස්ථාන වාසස්ථාන සපයනවා. ඒ නිසා ඩෙන්ගු චිකන්ගුන්යා වගේ මදුරුවන්ගෙන් වැළඳෙන භයානක රෝග විවිධ ආහාර නරක් වීම මත පැතිරෙන රෝගාබාධ ඒ වගේම ලෙප්ටොස්පයිරෝසියාව නැත්නම් මීඋණ වැනි රෝග සඳහා වාහකයන් ලෙස මේ සතුන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දූෂිත ජල ප්‍රභව හරහා උණ සන්නිපාතය, කොලරාව, පාචනය, පැරාටයිෆොයිඩ් උණ, ගැස්ට්‍රෝඑන්ටරයිටිස් වැනි ජලයෙන් ව්‍යාප්ත වන රෝග පැතිරීමේ අවදානමක් තියෙනවා. තුන්වෙනි දේ තමයි පොදු ස්ථානවල මිනිස් වාසස්ථානවල කසල ගොඩවල් එක් රැස්වීමෙන් ඒවායේ නිර්වායු ජීරණයක් සිද්ධ වෙලා දුර්ගන්ධයක් හැමීම මගින් විවිධ සමාජීය ගැටලු ඇති කරනවා. හතරවෙනි කාරණාව තමයි මේ නිර්වායු ජීරණයේ සිදුවන විට නිදහස් වන මීතේන් විශාල වශයෙන් කසල ගොඩවල් වලින් එක් රැස්වීම නිසා විවිධ ගිනි ගැනීම් පිපිරීම් තත්ත්ව ඇති වෙලා ඒ කසල ගොඩවල් අනතුරුදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. අවසානයේදී විශාල කසල ගොඩවල් වල සිදුවන ශරිත නිසා
භූගත ජලය දූෂණය වෙන්න පුළුවන්. මොකද්ද මේ ශරිත කියලා කියන්නේ? ඊළඟ ප්‍රශ්නෙන් අපි ඒක සාකච්ඡා කරමු. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. බලන්න දරුවෝ ශරිත යනු මොනවාද? ශරිත කියලා අදහස් කරන්නේ මොකද්ද? දරුවනේ කසල ගොඩවල් හරහා ජලය ගලාගෙන යනකොට ද්‍රවයක් ගලාගෙන යනකොට කසල ගොඩකින් ඒ කසල ගොඩේ තියෙන යම් යම් සංඝටක මේ ද්‍රවයට නිස්සාරණය වෙන්න පුළුවන්. ඒ ද්‍රවය ඊට පස්සේ පස් ස්තර හරහා ගමන් කරනකොට ඒ ද්‍රවයට නිස්සාරණය වෙච්ච සමහර විස සංඝටක අපවිත්‍ර ද්‍රව්‍ය ඒවා පාංශු ස්තර හරහා ගමන් කරලා අවසානයේදී භූගත ජලයට එකතු වෙලා භූගත ජලය පානයට නුසුදුසු තත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රියාවලිය තමයි මේ ශරිත නැත්තම් ශරණය කියලා කියන්නේ. හරි. ශරිත කියන්නේ මොකද්ද? අපි ලියමු. විශාල කසල ගොඩවල් හරහා ද්‍රවයක් ගලා යන විට එම කසල ගොඩවල් වලින් යම් යම් සංඝටක ද්‍රවය විසින් උකහා ගැනීම නැත්තම් උරා ගැනීම නැත්තම් නිස්සාරණය කිරීම නිස්සාරණය කිරීම තමයි මේ ශරිත කියලා කියන්නේ. එමනම් දරුවනේ අපිට පුළුවන් 33 වෙනි ප්‍රශ්නයට යමු වෙන්න. ඝනාපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රම මොනවද? ප්‍රධාන ඝනාපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය. මේක වර්ග කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නත් පුළුවන්. දෙවෙනි එක ඓන්ද්‍රීය ද්‍රව්‍ය හායනය නැත්තම් වියෝජනය. තුන්වෙනි එක සනීපාරක්ෂක භූ පිරවීම. දැන් මේ තුන ලියමු. වෙන් කිරීම එහෙම නැත්තම් වර්ග කිරීම හා ප්‍රතිචක්‍රීකරණය. දෙවැන්න ඓන්ද්‍රීය ද්‍රව්‍ය හායනය නැතහොත් මේක අපි වියෝජනය කියලා හඳුන්වනවා. තුන්වෙන්න තමයි සනීපාරක්ෂක භූ පිරවීම. සනීපාරක්ෂක භූ පිරවීම. ඔන්න තියෙනවා. ඝනාපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රම. වෙන් කිරීම හෙවත් වර්ග කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය, ඓන්ද්‍රීය ද්‍රව්‍ය හායනය හෙවත් වියෝජනය, අන්තිම එක සනීපාරක්ෂක භූ පිරවීම. සනීපාරක්ෂක භූ පිරවීම. ඒ අනුව අපි 33 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙන්නේ. අපිට යන්න පුළුවන් 34 වෙනි ප්‍රශ්නයට. දැන් අපි 34 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. දරුවනේ මේ වර්ග කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සැකෙවින් විස්තර කරන්නයි අපිට කියන්නේ. වර්ග කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සැකෙවින් විස්තර කරන්න කියනවා. දැන් මෙතනදී බොහෝ රටවල් වල මේ නාගරික අපද්‍රව්‍ය විදිහට තියෙන විශේෂයෙන්ම මුළුතැන්ගෙහි කසල, ඒ වගේම ශාක ද්‍රව්‍ය, ප්ලාස්ටික්, වීදුරු, කඩදාසි. මෙන්න මේ වගේ ද්‍රව්‍ය අපිට වෙන වෙනම වෙන් කරලා වෙන වෙනම බහලුම් වලට එකතු කරන්න පුළුවන්. වෙන් වෙන් වශයෙන් වෙන වෙනම බහලුම් වලට එකතු කරන්න පුළුවන්. ඒකෙන් ලැබෙන ලොකු වාසියක්. මොකද්ද? මෙතනින් සමහර දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. දැන් ශාක ද්‍රව්‍යයි ඒ වගේම මුළුතැන්ගෙහි අපද්‍රව්‍ය තියෙන ඒව ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ. හැබැයි කඩදාසි ඒ වගේම ප්ලාස්ටික්, වීදුරු වගේ දේවල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත යොමු කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ වාසිය තියෙනවා. දැන් මේ විශේෂයෙන්ම කඩදාසි සැලකුවොත් කෙනෙක්ට හිතන්න පුළුවන් කඩදාසි කියන්නේ හරිම ඉක්මනට හායනය වන ඒ කියන්නේ දි รา පත් වන ද්‍රව්‍යයක් කියලා. ඒක ඇත්ත. නමුත් විශාල වශයෙන් කසල දමන ප්‍රදේශවල මේ කඩදාසි සුසංහිතව ඇසිරීමෙන් ඔබ දන්නවා මම අර සුසංහිතව අසුරනවට කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ කඩදාසි ටික හොඳට චප්ප කරලා තිබ්බොත් එහෙම වුණොත් අර වියෝජනය කරන ශුද්ධ ජීවීන්ට ඵලදායී ලෙස මේ කඩදාසි ඇතුළට ආක්‍රමණය කරන්න බැහැනේ. ඒ නිසා කඩදාසි හායනය නොවන ද්‍රව්‍යයක් බවට නිකම්මපත් වෙනවා. මේ වගේ සුසංහිත වසුරලා තියෙන කඩදාසි මිටි ගණන් මිටි තොගයක් විදිහට මෙහෙම අසුරලා තිබ්බොත් තද කරලා චප්ප කරලා එතකොට දරුවනේ
කඩදාසි වලට ඵලදායී ලෙස ආක්‍රමණය කරන්න බෑ අර දි รา පත් කිරීමට අදාළ ශුද්ධ ජීවීන්ට. ඒ නිසා එතකොට කඩදාසි අපිට සලකන්න වෙනවා හායනය නොවන ද්‍රව්‍යයක් විදිහට. දැන් වීදුරු ප්ලාස්ටික් සලකන්නේ හායනය නොවන ද්‍රව්‍ය විදිහට. කඩදාසි නිකම්ම මේ තත්වෙන් හායනය නොවන ද්‍රව්‍ය බවට පත් වෙනවා. මෙන්න මේ කාරණා ටික අපිට මේ පිළිතුරට එකතු කරන්න පුළුවන්. හරි අපි ලියමු. බොහෝ රටවල නාගරික අපද්‍රව්‍ය ලෙස මුළු තැන්ගේ කසල ශාකශේෂ ඒ කියන්නේ ශාක කොටස් ඒ වගේම කඩදාසි ප්ලාස්ටික් වීදුරු යනාදිය ලෙස වෙන් වශයෙන් බහලුම් වල එකතු කරයි. බලන්න බොහෝ රටවල නාගරික අපද්‍රව්‍ය ලෙස මුළුතැන්ගේ කසල ශාකශේෂ කඩදාසි ප්ලාස්ටික් වීදුරු යනාදිය ලෙස වෙන් වශයෙන් බහලුම් වල එකතු කරනවා. මේ නිසා කඩදාසි ප්ලාස්ටික් වීදුරු වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය අනෙක් අපද්‍රව්‍ය වලින් වෙන් කරගන්න පුළුවන්. මේ නිසා කඩදාසි වීදුරු ප්ලාස්ටික් වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය අනෙක් අපද්‍රව්‍ය වලින් වෙන් කරගත හැකිය. දැන් අපි කඩදාසි හඳුන්වන්නේ පහසුවෙන් හායනය නොවන ද්‍රව්‍යයක් විදිහට. කඩදාසි පහසුවෙන් හායනය නොවන ද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ විශාල වශයෙන් අපද්‍රව්‍ය රැස්වන ස්ථානවල කඩදාසි සුසංහිතව ඇසිරීම නිසා වියෝජකයින්ට ඵලදායී ලෙස කඩදාසි ආක්‍රමණය කර හායනය කළ නොහැකි බැවිනි. බලන්න කඩදාසි පහසුවෙන් හායනය නොවන ද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ විශාල වශයෙන් අපද්‍රව්‍ය රැස්වන ස්ථානවල කඩදාසි සුසංහිතව ඇසිරීම නිසා වියෝජකයන්ට ඵලදායී ලෙස ඒ කඩදාසි ආක්‍රමණය කිරීමට නැත්නම් ආක්‍රමණය කරලා හායනය කරන්න බැරි නිසා තමයි අපි සලකන්නේ කඩදාසි කියන්නේ පහසුවෙන් හායනය නොවන ද්‍රව්‍යයක් කියලා. එhmenan දරුවනේ අපිට 35 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. දරුවනේ අපි 35 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. ඓන්ද්‍රීය ද්‍රව්‍ය හායනය සැකෙමින් විස්තර කරන්න. මේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය හායනය නැත්නම් වියෝජනය කියන්නේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රම වලින් දෙවෙනි ක්‍රමය. දැන් විශේෂයෙන්ම මුළුතැන්ගෙයි සහ ගෙවතු අපද්‍රව්‍ය මේවා අපි සලකනවා පහසුවෙන් හායනය වන
අපද්‍රව්‍ය විදිහට. මේවා ශුද්ධ ජීවීන් ස්වභාවිකව ශුද්ධ ජීවීන් මගින් හායනයකට ලක්වීමක් නැත්තම් දි รา පත් වීමක් නැත්තම් වියෝජනය වීමක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි දරුවනේ කොම්පෝස්ට් පොහොර හැදෙන්නේ. දැන් කොම්පෝස්ට් සෑදීමේදී තමයි මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම භාවිතා කරන්නේ. හරි. අපි ලියමු. කොම්පෝස්ට් සෑදීමේදී මුළුතැන් ගෙහි හා ගෙවතු අපද්‍රව්‍ය වැනි පහසුවෙන් හායනය වන කාබනික ද්‍රව්‍ය ස්වභාවික ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වේ. වියෝජනය වෙනවා. දැන් එතකොට මෙතනදී හැදෙන කොම්පෝස්ට් අපිට වගා කටයුතු වලට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙහිදී නිපද වෙන කොම්පෝස්ට් පොහොරක් ලෙස කෘෂිකාර්මික හා වගා කටයුතු වලට යොදා ගැනේ. කෘෂිකාර්මික සහ වගා කටයුතු වලට යොදා ගන්නවා. ඒ වගේම දරුවනේ මේ කොම්පෝස්ට් ගොඩවල් වල නිර්වායු තත්ත්වය යටතේ මිතෙනොජෙනික් බැක්ටීරියා වල වර්ධනය අධිකව සිද්ධ වෙනවා. මිතෙනොජෙනික් බැක්ටීරියා වල වර්ධනය අධිකව සිද්ධ වෙනවා. ඒ බැක්ටීරියා මගින් නිපදවනවා මීතේන් වායුව. මේ මීතේන් වායුව අපිට පුළුවන් ගෘහස්ත විදුලි ජනනය සඳහා භාවිතා කරන්න. ඔන්න ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කොම්පෝස්ට් ගොඩවල් වල නිර්වායු තත්ත්වය යටතේ මෙතනොජෙනික් බැක්ටීරියා අධිකව වර්ධනය වී මීතේන් නිපදවයි. මීතේන් විදුලි ජනනයට යොදාගත හැකිය. මීතේන් විදුලි ජනනයට භාවිතා කරන්න පුළුවන්. මේක තමයි අයින්ද්‍රිය ද්‍රව්‍ය හායනය ගැන අපිට ලියන්න තියෙන සැකවින් විස්තරය. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. සනීපාරක්ෂක බූපිරවීම යනු මොනවාද? ළමයි සනීපාරක්ෂක බූපිරවීම කියන්නේ මේ නාගරික ඝනපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තියෙන ජනප්‍රියම ක්‍රමයක්. ලෝකයේ රටවල් ගණනාවක් මෙය භාවිතා කරනවා. හරි? සැලසුම් සහගත ක්‍රම පදනම් කරගත්ත ඝනපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන්. සැලසුම් සහගත ක්‍රම පදනම් කරගත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයකි. සැලසුම් සහගත ක්‍රම පදනම් කරගත් නාගරික ඒකත් අපි එකතු කරමු. නාගරික ඝනපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් තමයි සනීපාරක්ෂක බූපිරවීම කියන්නේ. 37 වෙනි ප්‍රශ්නේ බලන්න. නාගරික ඝනපද්‍රව්‍ය වලින් කොපමණ ප්‍රමාණයක් සනීපාරක්ෂක බූපිරවීම වලින් ඉවත් කරන්න පුළුවන්ද? ඇත්තටම දරුවනේ
5න් 4ක් ඉවත් කරන්න පුළුවන්. ප්‍රතිශතයක් විදිහට කියනවා නම් 80ක්. 80ක් ඉවත් කරන්නට පුළුවන්. මේක භාවිතා කරනවා. අපි 38 වෙනි ප්‍රශ්නෙට යමු. දැන් සනීප ආරක්ෂක භූ පිරවීම සිදු කරන ආකාරය ලියන්න කියලායි 38 වෙනි ප්‍රශ්نين අපිට යෝජනා කරන්නේ. මේක කරන්නේ කොහොමද? අපි මේකට තැනක් තෝරගන්න ඕනේ. අපි තෝරගන්නේ ආන්තතික උපාන්තික බිම් තීරු. මෙතන මේ ආන්තතික උපාන්තික බිම් තීරු කියන්නේ සාමාන්‍යයෙන් ශාක වර්ධනය අඩුවෙන් සිද්ධ වෙන නැත්නම් ශාක වර්ධනයක් සිද්ධ නොවන අපි අර කියන්නේ નિසරු භූමි ප්‍රදේශ තියෙනවනේ. ආන්තික පරිසර කියන්නේ කටුක පරිසර. මේ ශාක වර්ධනයක් සිදු නොවන નિසරු භූමි ප්‍රදේශ අපිට හොයා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම කරන්නේ ඒ අපද්‍රව්‍ය ස්තර ලෙස පතුරවනවා. හරි? ස්තර විදිහට පතුරවනවා. ඒ වගේම සුසංහිත වසුරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? සුසංහිත වසුරනවා කියන්නේ හොඳට චප්ප කරනවා. මෙතෙන්දි සිද්ධ වෙන්නේ මොකද්ද? අපද්‍රව්‍ය වල පරිමාව විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ පස් දාලා ඒ අපද්‍රව්‍ය ස්තර ආවරණය කරනවා. ඔන්න ඕකයි සිද්ධ කරන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් ආන්තතික හෝ උප ආන්තික භූමි ප්‍රදේශ මේ සඳහා යොදා ගැනේ. එම භූමි ප්‍රදේශවලට ඝන අපද්‍රව්‍ය ස්තර ලෙස පතුරවනු ලැබේ. ස්තර ලෙස පතුරවනු ලැබේ. දැන් ස්තර ලෙස පැතිරවීම හා සුසංහිතව ඇසිරීම නිසා ඝන අපද්‍රව්‍ය වල පරිමාව විශාල වශයෙන් අඩු කරනු ලැබේ. ඊට පස්සේ මොකද කරන්නේ? පස් මගින් ඒ අපද්‍රව්‍ය ස්තර ආවරණය කරනවා. අනතුරුව පස් මගින් අපද්‍රව්‍ය ස්තර ආවරණය කරයි. අපද්‍රව්‍ය ස්තර ආවරණය කරනවා. ඉතින් මේක තමයි සනීප ආරක්ෂක භූ පිරවීමකදී සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සනීප ආරක්ෂක භූ පිරවීම සිදු නොකළ යුතු ප්‍රදේශයක් නම් කරන්න. දරුවනේ සනීප ආරක්ෂක භූ පිරවීම සිදු කරන්න හොඳ නැත්තේ භූ ජලගත මට්ටම උසින් වැඩි ප්‍රදේශවල. භූ ජලගත මට්ටම උසින් වැඩි ප්‍රදේශවල. ඒ කියන්නේ මොකද්ද දරු? දැන් හිතන්න මෙහෙම. මේ තමයි පස. මතු පිට පස. පස මතු පිට. දැන් මේ භූගත ජලය ගමන් කරන අවස්ථාවක්. භූගත ජලය යනවා. හැබැයි මතු පිට පසත් එක ගොඩක් ගැඹුරින් තියෙන්නේ. ඒ නිසා මම මේක හඳුන්වනවා පහළ භූගත ජල මට්ටම කියලා. පහළ භූගත ජල මට්ටම. සමහර තැන්වල මේ භූගත ජල මට්ටම ගොඩක් පහළින් නැතුව මෙන්න මේ වගේ ටිකක් ඉහළින් ගමන් කරන්නත් පුළුවන්. මේ වගේ. ඒතර මේක හඳුන්වන්න පුළුවන් ඉහළ භූගත ජල මට්ටම කියලා. ගොඩක් උඩින් තියෙන්නේ ඉහළ භූගත ජල මට්ටම. දැන් අර ශරිත ක්‍රියාවලියක් සිද්ධ වුණොත් මේ පස මතු පිට ඉඳන් ඊටාම පහසුවෙන් මෙන්න මේ වගේ භූගත ජලය ගමන් කරන ස්ථානවලට අර අපද්‍රව්‍ය විෂද්‍රව්‍ය කාන්දු වෙන්න පුළුවන්. ශරණ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නැත්නම් ශරිත එකතු වෙන්න පුළුවන්. ඒ නිසා වහාම භූගත ජලය මොනවා වෙනවද? දූෂණය වෙනවා. අපවිත්‍ර තත්ත්වයට පත් වෙනවා. මොකද
මේ සනීපාරක්ෂක භූපිරවීම මේ වගේ ස්ථානයක කරොත් මෙහෙම තට්ටු විදිහට පස් දදා ආවරණය කරොත් මේකෙන් යම් සංඝටක නිස්සාරණය වෙලා මෙහෙම එන්න පුළුවන්. එතකොට භූගත ජලය ඊටාම පහසුවෙන් අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ඉහළ භූගත ජල මට්ටමක් පවතින ප්‍රදේශවල මේ සනීපාරක්ෂක භූපිරවීම කරන්න හොඳ නැහැ. මොකද එතනින් විවිධ අපද්‍රව්‍ය විස සංඝටක පහසුවෙන් භූගත ජලයට එකතු වෙන නිසා. එහෙමනම් ආදරණීය දරුවනේ ජීව විද්‍යාව 9 වන ඒකකයේ වන ශුද්ධ ජීව විද්‍යාවේ 5 වන පාඩම් මාලාව. මොකද්ද? පානීය ජලය, අපජලය හා අදාළ ශුද්ධ ජීව විද්‍යාව. ඒ කොටසේ සිද්ධාන්තමය පරිච්ඡේද 3ට පස්සේ ප්‍රශ්නාවලියක් සහිත පරිච්ඡේදය තමයි අපි මේ සාකච්ඡා කළේ. එතකොට මේන් 5 වන පාඩමත් අවසන් වෙනවා. අපිට තවත් අලුත් පාඩමකින් ඉදිරියේදී නැවත මුණ ගැහෙන්නට පුළුවන්. ඉතින් ඔබට සුබ දවසක්.